සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ධර්මාබෝධය පිණිසම උත්සාහවන්ත වන සුපින්වත් ඔබ හැම දෙනාම වෙත ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී sannivedanaya කරන දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, බෞද්ධ රූප වාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙසින් ඔබ වෙත ගෙන එන මේ උතුම් වූ දේශනාව උදෙසා වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ මහනුවර අලුත්කම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මහනුවර මයිලපිටිය මහ අනන්ද සෙනසුනේහි නිර්මාතෘ සහ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද අලුත්කම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් එදාමත්ම ගෞරවයෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා හේමජිත් අබේසිංහ මහත්මයා සහ නිසල්යා ගුරුගේ මහත්මිය ප්‍රධානී පින්වත් පිරිසත්, සූර්යාරච්චි පවුලේ සදැහැති පින්වත් පිරිසත්, එවැගේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ සීලුම සේවක සේවිකාවන් පිරිසත් විසින්. එහෙමනම් මෙතෙන් සිට ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කෝ භික්ඛවේ සත්තාරා කරණීයං සාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වූතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි
ජායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ භික්ඛවේ අම්හාකං අනුශාසනීති. සදා වන්දනීය වූ පූජනීය වූ පින්වන්ත මහා සංඝරත්නයන් පළමු කොටම අවසරයි. මේ මහානීය පින්කමේ කොටස් කරුවෝ වෙන ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්වතුනි, ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන් වූ ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ අභියස මේ සියලු දෙනාම මහ පූජාවක් සිද්ධ කරලා එහි තවත් එක් මහානීය කුසලයකටයි මේ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් මේ උතුම් මහා පින්කම් මාලාව සංවිධානය කරමින් සිද්ධ කරන්නට යෙදෙන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ පින්වන්ත සියලුම සේවක සේවිකා පිරිස විසින් ස්වකීය ජීවිතයේ මෙලව දිනා ගැනීමට කටයුතු සම්පාදනය කරගන්න තැනින් පරලොව දිනා ගන්නට කටයුතු සම්පාදනය වීම විශේෂයෙන් අපේ ආශිර්වාදයටත් සතුටටත් කාරණයක් කියන එක පළමු කොටම ඊටමත් මෙත් සිතින් සිහිපත් කරන්නට ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජයේ ද්විචක්කුං පනසේවේත සෙට්ඨං පුරිස පුග්ගලං. තථාගතයන් වහන්සේ අපිට කළ අවවාදේ තමයි අන්දංච ඒක චක්කුංච, අන්ධය කියලා කියන්නේ ඇස් දෙකම පෙනෙන්නේ නැති කෙනා. ඒක චක්කුංච කියලා කියන්නේ එක ඇහැක් පමණක් පෙනෙන කෙනා. ඇස් දෙකම පෙනෙන්නේ නැති කෙනත් එක ඇහැක් පමණක් පෙනෙන කෙනත් ආරකා පරිවජ්ජයේ දුරින්ම දුරු කරන්න කියනවා. දුරින්ම දුරු කරන්න කියනවා. ද්විචක්කුං පනසේවේත සෙට්ටං පුරිස පුග්ගලං, ශ්‍රේෂ්ඨ වූ පුරුෂයා වන ඇස් දෙකම පෙනෙන මනුෂ්‍යයා පමණක් සේවනය කරන්න කියනවා. දැන් මේ අර්ථයේ මතු පිටින් බලපු කෙනෙකුට එකපාරම හිතෙයි කරුණාව අනුකම්පාව පතුරවන්න කියන අපිට ඇයි මේ අන්ධයත් එක ඇහැක් පේන මනුස්සයත් දුරින්ම දුරු කරන්න කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්වන්නේ පින්නතුනේ මසැස ගැන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරලා තියෙන්නේ ඇස් දෙකම පෙනෙන්නේ නැති කෙනා කියලා පින්නතුනේ සමහර කෙනෙක් ලෝකේ ඉන්නවා. මෙලවක් ගැන හිතන්නෙත් නැහැ, පරලොවක් ගැන හිතන්නෙත් නැහැ. මෙලවත් පරලොවත් දෙලොවම ගැන නොහිතන නොබලන කෙනාට කියනවා අන්ධයා කියලා. ශාසනය ඇතුලේ අන්ධයෙක්. එකක් පේන පුද්ගලයා තමයි සමහර අය ඉන්නවා පින්නතුනේ මෙලව ගැන විතරයි.
සමහර අය ඉන්නවා පින්නතුනේ සම්මුති ලෝකයේ මුළුමනින්ම අතෑරලා දාලා පින්නතුනේ පරලෝක ගැන විතරක් හිතනවා. මේ දෙකම බෑනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළා මෙලවත් පරලොවත් දෙලොව ගැනම හිතන යම් කිසි පුද්ගලයෙක් වෙයි නම් අන්න ඒ ශ්‍රේෂ්ඨයෝ ඇසුරු කරන්න කියලා. අන්න එහෙම අයගේ එකතුවක ප්‍රතිඵලය තමයි මේ මහානීය පින්කම. කාගෙත් හිත් නිවෙන කාගෙත් ශ්‍රද්ධාව බුද්ධිය වර්ධනය වන මහා පින්කම අන්න ඒ සත්පුරුෂයන්ගේ එකතු වීමේ ප්‍රතිඵලයක්. පින්වතුනි මහා පින්කම් කළාම විශේෂ ආනිසංස තියෙනවා. ඒ මහා පින්කමක් දිහා බලලා ශ්‍රද්ධාව විනාශ වෙච්ච තැනින් කෙනෙකුට තර්කයක් මතු කරන්න පුළුවන්. ඉතින් එක මලක් පූජා කරත් එකයි මල් 1000ක් පූජා කරත් එකයි. එක පහනක් දැල්ලුවත් එකයි පහන් 1000ක් දැල්ලුවත් එකයි කියලා ශ්‍රද්ධාව වෙනසිච්ච තැනකින් ඕනනම් තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් පින්නතුනේ මහා පින්කම් වල පින්නතුනේ විශේෂ ආනිසංස තියෙනවා කියලා අවබෝධ කරගන්න එකත් ලෞකික සම්මාදිට්ඨියේ එක් අංගයක්. මහා පින්කම් කරද්දී ඒ මහා පින්කම් වෙනුවෙන් පින්නතුනේ අපිට සිත පවත්වන්නට වෙන කාලය වැඩි. දැන් මේ මහසෑ මළුවට ඇවිල්ලා එක පහනක් දල්වන්න නම් මොහොතකින් හිතලා පැමිණිලා දල්වලා වැඳලා යන්න පුළුවන්. නමුත් පහන් 1000ක් දල්වන්න වුණොත් ඒ වෙනුවෙන් විශේෂ සිත පිහිටුවීමක් අපේ සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට හිතන්නකෝ බලන්න. එක පහනක් දල්වන්න කිව්වොත් ඕනම කෙනෙකුට දල්වන්න පුළුවන්. නමුත් කෙනෙකුට කිව්වොත් ඔයා පහන් 1000ක් දල්වන්න ඕන කියලා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොච්චර මුදලක් යයිද? පහන් 1000ක් දල්වන්න කියලා සිත තුල ලෝභ චේතනාවක් පහළ වෙන්න පුළුවන්. අන්න ඒ ලෝභ චේතනාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ පහන් එකක් දැල්ලුවොත් නෙවෙයි පහන් 1000ක් දැල්ලුවොත් තමයි. ඊළඟ කාරණේ තමයි පින්වත්නි ඒ පහන් දල්වනකොට මල් පූජා කරනකොට ඒ මල් සකසන්නේ කොහොමද? ඒ පුදන මල් පරණොවී යම් වෙලාවක් පවත්වා ගන්න කොහොමද බුදුරජාණන් වහන්සේ ඉස්සරහා? මේ හැම එකක්ම හොඳ නුවණින් විමසමින්ම කරන්න වෙනවා. මේ හැම එකක්ම නුවණින් විමසනකොට ඒ විමසීම උපකාරයි සුවසේ ධර්මාවබෝධයේ පිණිසත් ඒ සඳහා වූ ප්‍රඥා සම්පත් උපදවා ගැනීම පිණිසත්. ඒ වගේම තමයි මේ වගේ මහා පින්කම් කරනකොට තනියම කරන්නත් අමාරුයි. බොහෝ දෙනෙකුගේ දායකත්වය බොහෝ දෙනෙකුගේ සහභාගීත්වය ඒ පින්කම් වලට යොදා ගන්න වෙනවා. එතකොට සංසාරේ කළ පින්වල විපාක ලැබෙනකොට භෝග සම්පතුත් ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් අනික් අය එකතු කරගත්තම සසරේ පින්නතුනේ පරිවාර සම්පත්තියක් ලැබෙනවා. මේ වගේ කාරණා රාශියක් නිසා මහ පින්කම් වල විශේෂානිසංස තියෙනවා කියන එක දේශනාවේ සඳහන්. අන්න ඒ වගේ විශේෂානිසංස ලැබෙන මහා පින්කමක් මේ හැම දිනාම සිද්ධ කරන්නට යෙදුනේ. මේ මහා පින්කම පිළිබඳව මේ ධර්ම දේශනාවත් සමගම මුළු මහත් ලෝකයටත් දැක බලාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ මේ පින්වන්ත පිරිස සලසමින් තියෙනවා.
ඒ නිසා පින්වන්ත ඔබ සියලු දෙනාගේම උත්තම බලාපොරොත්තු සඵල වේවා කියලා මේ මහසෑරදුන් වහන්සේ අභියස ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. හැම දිනාටම සුවසේ ධර්මාවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. පින්වතුනි, මේ ලංකා ද්වීපයේ අතීතේ රජ කළ මහා පින් ඇති පාරමී පුරන රජවරු කාලයක් මේ රටේ පාලකයෝ බවට පත්වෙන්න ඕනේ. තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක් මයි කියලා සම්මතයක් ඇති වුණා. බෞද්ධ රජෙක්මයි මේ රටේ රජ කරන්න ඕනේ. මේක ඊටත් එහා දියුණු වෙලා පින්නතුනේ සම්මතයක් වුණා. බෞද්ධයෙක් විතරක් වෙලා මදි, පාරමී පුරන බෝධිසත්වයෙක් මේ රටේ රජ කරන්න ඕන කියලා. අන්න එහෙම පාරමී පිරූ බෝධිසත්ව රජ කෙනෙක් ගොඩ නැංවූ මහා සෑය තමයි පින්නතුනේ ස්වර්ණමාලී මහා සෑය කියලා කියන්නේ. මතු ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙනවා කියලා සඳහන් වෙන්නේ මේ මහසෑය කර වූ දුටුගැමුණු රාජෝත්තමයන් වහන්සේ. දුටුගැමුණු මහරජතුමා පින්නතුනේ කිසිම දවසක මහා සංඝරත්නයට නොදී කිසිම දෙයක් අනුභව කරලා නැහැ. මොන විපත මොන අපහසුතාවයේ වුණා වුණත් දුටුගැමුණු මහරජුරෝ පින්නතුනේ මහා සංඝරුවනට නොදී නම් කිසිම දෙයක් අනුභව කරලා නැහැ. හැබැයි එකම එක වාරයක මහා සංඝරත්නයට නොදී යමක් වළඳන්න සිද්ධ වුණා. එක විටකදී පින්නතුනේ කරන්නම දෙයක් නැති තැන මහා සංඝරත්නයට නොදී මිරිස් හොද්දක් අනුභව කළා දුටුගැමුණු මහරජුරෝ. ජීවිතයේ ඒ තමයි එකම වාරය මහා සංඝරුවනට නොදී අනුභව කරපු. රජුරෝ තීරණය කළේ වරදක්. තමන් උනත් කළේ වරදක්. ඒ නිසා මහා සංඝරත්නයට නොදී අනුභව කරපු එකට ඒ වරදට දඬුවම තමන්ටම දුන්නා. තමන්ටම දඬුවම් කරන්න කළ දේ තමයි පින්නතුනේ හැදුවා ඒ වෙනුවෙනුත් මහසෑයක්. අන්න ඒ මහා සෑය තමයි මිරිස වැටි මහා සෑය. මම මේ කාරණේ කිව්වේ බෝධිසත්වයේ එහෙමත් නැත්නම් පාරමී පුරන උත්තමයෙකුගේ ස්වභාවය. තමන්ටම දඬුවම් කරගෙන ඒ දඬුවමට කළ දේ තමයි සෑයක් තනපු එක. දඬුවමට කළ දේ සෑයක් තැනූ එක නම් ඒ කාන්තයි මෙහි මහරජුරුවන්ගේ මුළු මහත් సంతානේ සම්බුද්ධ ශාසනයෙන් තොර වෙනත් සිටිවිල්ලක් තිබිලා නැහැ වගේ. මේ මහරජුරු මේ මහා සෑය ඉදි කරන්න පටන් ගත්තා. මේ මහා සෑය ඉදි කරන්න සූදානම් වෙලා දැන් තීරණය කරගන්න ඕන කොතනකද මේක හදන්නේ. විමසලා අන්තිමේදී තීරණය කරගත්ත අද මේ මහ සෑරදුන් වහන්සේ පිහිටලා තියෙන භූමිය තමයි සකසන්න ඕන කියලා. මේ භූමිය පිළිසකර කරගෙන සෑය හදන්න පින්වතුනේ සකස් කරනකොට මේ මහ සෑය තියෙන තැන තිබිලා තියෙනවා පින්වතුනේ එක්තරා තෙලඹු ගහක්. දැන් මේ සෑය හදන්න නම් මේ තෙලඹු ගහ
කපලා අයින් කරන්න ඕනේ. රජ්ජුරුවෝ තෙලඹු ගහ කපලා ඉවත් කරන්න හදනකොට පින්නතුනේ මේ තෙලඹු ගහට අධිග්‍රහිත වෙලා හිටියා. මේ තෙලඹු ගහ විමානය කරගෙන හිටිය එක්තරා දිව්‍යාංගනාවක්. අන්නේ දිව්‍යාංගනාව පින්නතුනේ විමානින් බැහැලා කිව්වා මහරජ මේ මගේ විමානය මේ ගහනම් කපන්න දෙන්න බෑ. මහරජුරෝ ඒ වෙලාවේ කියනවා පින්වත් දෙවඟන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මේ මහසෑය හදන්නේ. ලෝතුරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තනන මේ සෑයට නුඹේ නමින් නම දාන්නම් ඒ පොරොන්දු පිට විමානය අතෑරලා යන්න කිව්වා. ඒ වෙලාවේ දෙවඟන කියනවා මහරජ එහෙමද? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් මේ මහසෑය හදන්නේ. ඒ මහසෑයටත් මගේ නම දානවා නම් අන්න ඒ පොරොන්දුව පිට විමානය අතාරින්නම් කියලා එදා විමානය අතෑරියා. පින්නතුනේ එදා ඒ වෙච්ච පොරොන්දුව සෑය හදලා ඉවර වෙන තුරා මහරජුරෝ පින්නතුනේ අමතක කළේ නෑ. ඒ නිසා මහරජුරෝ තැනූ මේ මහසෑයට නම යෙදුවා ස්වර්ණමාලී කියලා. මේ මහසෑයේ නම ස්වර්ණමාලී. කවුද ස්වර්ණමාලී කියන්නේ? අර මේ මහසෑය වෙනුවෙන් විමානේ අතෑරලා ගියපු දෙවඟන. ඒ නිසා ඒ දෙවඟනගේ නාමයෙන් තමයි අදටත් මේ මහසෑය අඳුන්වන්නේ ස්වර්ණමාලී මහසෑය. ඒක තමයි සිංහලට පෙරලෙනකොට රුවන් මැලි මහසෑය කියන්නේ. බොහෝ දෙනෙක් රුවන් වැලි සෑය කිව්වට රුවන් වැලි සෑය නෙවෙයි රුවන් මැලි සෑය. පින්නතුනේ මේ සෑය හදලා ධාතු නිදානෝත්සවය කරපු විදිහ එහෙම ඊටාම අසිරිමත්. මේ සියලුම විස්තර දේශනා කරන්න ගියොත් නම් හෝරා ගණනක් තිස්සේ දේශනා කරන්නට තරම් පින්නතුනේ දීර්ඝ විස්තර තියෙනවා. ඊටාම සැකවින් සිහිපත් කළොත් පින්වත්නි මේ මහ සෑය හදන්න සූදානම් වෙනකොට මේ රටේ නන් දෙසින් පින්නතුනේ නොඑක් සම්පත් මහරජුරුවන්ගේ පිනටම පහළ වෙන්න පටන් ගත්තා. නොඑක් දිසාවලින් මිනිස්සු ඇවිල්ලා කියනවනේ මහරජුරුවනි මං අසවල් පළාතේ ඉඳලා යාවේ ඒ පැත්තෙන් ඔබ වහන්සේ වෙනුවෙන් රිදී මතු වෙලා ඇති තාක් කපාගෙන ඉන්න කිව්වා. තවත් පැත්තකින් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මහරජුරුවන් වහන්සේ මං අසවල් පැත්තේ ඉඳලා යාවේ ඒ පැත්තෙන් එනකොට ස්වාමීනි මන් දැක්කා ඇති තරම් මුතු පහළ වෙලා තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිනටමයි මතු වෙලා තියෙන්නේ අරගෙන ඉන්න කිව්වා. මේ විදිහට පින්නතුනේ නොඑක් දෙසින් මේ මහසෑය ඉදිවීම වෙනුවෙන්ම පින්නතුනේ රජුරුවන්ගේ පිනටත් මේ රටේ පිනටත් නොඑක් සම්පත් පින්නතුනේ ඔබත් මමත් මේ පය ගහලා ඉන්න මහ පොළොවෙන් මතු වුණා. මේ මහ පොළොව මහ පුණ්‍ය භූමියක් පින්නතුනේ. මහා පුණ්‍ය භූමියක්. ඇයි මේ ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේ වැඩ ඉන්න තැන කියන්නේ සුළුපටු තැනක් නෙවෙයි පින්නතුනේ. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලංකා ද්වීපයට වැඩම කරලා පින්නතුනේ මේ මහා සෑය වැඩ හිඳින මේ තැන සමාපatti සුවයෙන් වැඩ ඉඳලා ආකාශයට පැන නැගලා පින්නතුනේ යමා මහ පෙළහර පාපු තැනක්. ඒ යමා මහ පෙළහර පානකොට දේශනාවේ කියනවා පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ගිනි කඳක් සහ ජල කඳක් වශයෙන් උන්වහන්සේගේ නෙත් වලින් සවනින්
නාස්පුඩු වලින් ඒ වගේම උන්වහන්සේගේ රෝම කූපයක් පාසාම පින්නතුනේ මේ විදිහට විහිදෙන්න පටන් ගත්තා. යමා මහ පෙළහර පානවා කියන එකත් දීර්ඝව විස්තර කරන්න ඕන දෙයක්. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම කෙනෙකුට බෑ. ඒකට හේතුව තමයි යමා මහ පෙළහර පාන්න නම් පින්නතුනේ අධික මාත්‍ර වේගයකින් පින්නතුනේ ඒ අවස්ථාවන් වලදී සමාපත්තීන්ට සමවදින්න පුළුවන් වෙන්න ඕන. මොන තරම් වේගයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාපත්තීන්ට සමවදිනවද කිව්වොත් පින්නතුනේ හුස්මක් පිට කරලා ඒ පිට කළ හුස්ම රැල්ලෙන් අනතුරුව ඊළඟ හුස්ම රැල්ල අදින්න කලින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සමාපත්තීන්ට සමවදිනවා කියනවා. එතකොට මොනතරම් වේගවත්ද? අන්න ඒ තරම් වේගයෙන් සමාපත්තීන්ට සමවදින්න පුළුවන් නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක්ම පින්නතුනේ යමක මහා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට යමක මහා ප්‍රාතිහාර්ය පාන්න බෑ. එහෙම යමක මහා ප්‍රාතිහාර්ය මේ පුදබිමේ පානකොට උන්වහන්සේගේ ශරීරයෙන් නික්මිච්ච ඒ දිය කඳෙන් මේ ලංකා ද්වීපයේ පින්නතුනේ තෙමිච්ච නැති එකම එක බින් අඟලක්වත් නැහැ කියනවා. මේ මුළු මහත් ලංකා ද්වීපේ සෑම බින් අඟලක්ම පින්නතුනේ බුද්ධ ශරීරයෙන් නික්මිච්ච දිය ධාරාවෙන් තෙමිලයි තියෙන්නේ. මේ රට පිනෙන්ම පිරිච්ච රටක් පින්නතුනේ. පාරවල් වලින් පාලං වලින් මේක දියුණුද නැද්ද කියලා හොයන ලෝකයේ පිනෙන් මනින්න ගියොත් නම් පින්නතුනේ මේ ලෝක ධාතුවේ පුණ්‍යවන්තම රට ඔබත් මමත් මේ ඉන්න පුංචි ලංකාව. මේ රටේ පිනට රටවැසියන්ගේ පිනට පාලකයන්ගේ පිනට පින්නතුනේ එදා මේ රටේ නන් දෙසින් මේ මහසෑය හදන්න සම්පත් පහළ වුණා. ඒ හැම සම්පත්තියක්ම පහළ වෙනකොට ඒ රටවැසියෝ ඇවිල්ලා පින්නතුනේ රජ්ජුරුවන්ට කිව්වා ඔබ වහන්සේගේ පිනටයි මේ පහළ වෙලා තියෙන්නේ අරගෙන ඉන්න කියලා. එතකොට එදා රටවැසියා පින්නතුනේ මොන තරම්නම් අවංකව පින්නතුනේ මේ රට වෙනුවෙන් ඉඳලා තියෙනවද? පාලකයෝ මොන තරම්නම් රටවැසියන්ගේ විශ්වාසය දිනාගෙන තියෙනවද? මේ ඔක්කොම එකට වෙච්ච තැනනේ පින්නතුනේ රටක් ලස්සන වෙන්නේ. එදා දුටුගැමුණු මහරජුරෝ පින්නතුනේ ඒ සම්පත් එකතු කරගෙනයි මේ මහසෑය හැදුවේ. මේ මහසෑය හදනකොට පින්නතුනේ ඒ දවස්වලට උවමනා කරන ගඩොල් ප්‍රමාණය පින්නතුනේ ඒ දොරටු ළඟ මවලා තිබුණ දිව්‍ය පුත්‍රයෝ විසින්. මේ සෑය අවසන් වෙන තුරා පින්නතුනේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ වෙනුවෙන් වැඩ කළා. වැඩ කරලා අවසානයේ නොඑක් දේවල් පින්නතුනේ කැඩුණු ගඩොල් කැබලි ආදී දේවල් තන විසිරිලා පහුවදා උදේ වෙනකොට පින්නතුනේ ඒ සියලුම දේවල් කවුරුන් විසින්ද දන්නේ නැහැ. නමුත් ඒ සියලු දේවල් ඉවත් කරලා නැවත පිරිසුදු කරනවා. මිනිස්සු දහවලේ වැඩ කරනවා වගේම පින්නතුනේ රාත්‍රියේ දෙවියෝ මේ සකසන පුදබිම පින්නතුනේ මුළු මලින්ම පිරිසිදු කළා. රජ්ජුරුව මේ මහ සෑය හදන්න පටන් ගන්නකොටම පින්නතුනේ තීරණය කළා මේ සෑය හදලා ඉවර වෙන තුරාවට කිසි කෙනෙකුට මේ සෑය හදන එකෙන් දුකක් පීඩාවක් වෙන්න බෑ කියලා. මේ සතර දොරටු ළඟ පින්නතුනේ නොඑක් සම්පත් ලැබුවා. කන දේවල්, බොන දේවල්, අඳින පළඳින දේවල්, මිල මුදල් යටත් පිරිසෙන් පින්නතුනේ බුලත් විට ටික පවා තියලයි වැඩ පටන් ගත්තේ. ප්‍රසිද්ධ කළා මහරජුරෝ මේ මහ සෑයට එකම එක ගඩොලක් හරි තියෙන පුණ්‍යවන්තයෙක් ඉන්නවා නම් ඒ සියල්ලෝ
මේ දොරටු හතරේ තියෙන සම්පත් සිතූ පරිද්දෙන් අනුභව කරත්වා කියලා ප්‍රසිද්ධ කළා. කිසිම කෙනෙකුගෙන් දුක් දීලා නිකන් වැඩගත්තේ නැහැ මේ මහසෑය වෙනුවෙන්. පින්වතුනේ යටත් පිරිසෙන් පාදම ශක්තිමත් කරන්න පින්වතුනේ පාදම තලනකොට ඇත්තුන්ගේ පයට පවා පින්වතුනේ සම් වලින් ආවරණ හදලා ඒ ඇතෙකුටවත් වේදනාවක් නොදැනෙන්නයි මේ මහසෑය හදන්න පටන් ගත්තේ. ඒ තරම් පරිස්සමින්, ඒ තරම් සැලකිල්ලෙන් මේ මහසෑයේ පේසා වලලු දක්වා කොටස් පින්වතුනේ 9 වාරයක් මේ මහ පොළොවේ ගිලා බැස්සා. එහෙනම් මේ පේසා වලලු 3ක් පින්වතුනේ අපිට පේන්න තියෙනකොට මේ වගේ 9ක් පින්වතුනේ මේ මහ පොළොව යට තියෙනවා. මේ වගේ 9ක් 9 වාරයක්ම මේ පේසා වලලු මහ පොළොවේ ගිලා බහිනකොට මහරජුරෝ හොඳටම කලබල වුණා. ඇයි මේක කරගන්න ලැබෙන්නේ නැත්තේ? අන්නේ වෙලාවේ පින්නතුනේ මහ රහතන් වහන්සේලා හමු වෙලා රජුරෝ මේ කාරණේ සැලකලන කරනකොට උන්වහන්සේලා කියනවා මහරජ කලබල වෙන්න එපා. ඔබතුමන් මේ හදන මහ සෑය බොහෝ කල් මේ ලෝක ධාතුවේ මේ රටේ නොනැසී පවතිනට පාදම ශක්තිමත් වෙන්න ඕන නිසා මහ රහතන් වහන්සේලාගේ අදිෂ්ඨාන පරිද්දෙනුයි මහ පොළොවේ 9 වාරයක් මේ පේසා වලලු ගිලා බැස්සේ. දැන් හදන්න පටන් ගන්න කිව්වා. එතන ඉඳලා පින්නතුනේ මේ මහ සෑය හදන්න පටන් ගත්තා. පටන් අරගෙන සකසලා ධාතු ගර්භයේ පින්නතුනේ නොඑක් විසිරුතුරු දේවල් වලින් සැරසුවා. චිත්‍ර ඇඳලා රන් රිදී මුතු මැණික් මේ ආදී නොඑක් සම්පත් වලින් පින්නතුනේ මේ ධාතු ගර්භයේ නොඑක් නිර්මාණ කරලායි තියෙන්නේ. බුද්ධ චරිතයේ සියලු සිදුවීම් මේ ධාතු ගර්භයේ සිත්තම් කරලායි තියෙන්නේ. පින්නතුනේ සැකසිය යුතු දේවල් රන් වලින් මුතු මැණික් වලින් සප්ත රත්නයෙන් සකසලා තියෙනවා. සිත්තම් කළ යුතු දේවල් සිත්තම් කරලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට උන්වහන්සේට සැතපෙන්න පුළුවන් ප්‍රමාණයේ පින්වතුනේ ආසනයකුත් මේ මහසෑයේ ගර්භය ඇතුලේ සකසලායි තියෙන්නේ. බෝධිරාජයාණන් වහන්සේ ආදී සියලු දේවලුත් සකසලායි තියෙන්නේ. ධාතු ගර්භයේ විස්තරයම හෝරා ගණනක් කියන්න තරම් පින්වතුනේ විස්තර තියෙනවා. අවසානයේදී පින්වතුනේ ධාතු නිදානෝත්සවයේ දවසේ 96 කෝටියක් මහරහතන් වහන්සේලා පින්වතුනේ මේ ලංකා ද්වීපයේ මේ පුදබිමට වැඩියා. 96 කෝටියක්. මොනතරම්ද කිව්වොත් එහෙම එදා පින්වතුනේ හිරු එළිය මේ මහසෑ මළුවට වැටුනේ නැහැ කියනවා. නොඑක් දේශයන්ගෙන් 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩම කළා. දැන් හිතලා බලන්න එතකොට 96 කෝටියක් මහරහතන් වහන්සේලා වැඩ හිඳපු තැනක පින්වතුනේ අපි තව මොහොතක් හරි කෙලෙස් පිටින් ඉන්නවා කියන එක පින්නතුනේ සුදුසු දෙයක් නන් නෙමෙයි. හැමදාමත් නොඑක් දේ කරලා දෙව්ලොව පුරවයි ආපහු තැනකදී දෙව්ලොව හිස් කරලා ආයේ හතර අපායේ පුරවයි. ආයෙත් සතර අපායේ කල්ප ගණන් පුරවලා අමාරුවෙන් සුගතියකට එයි. ආයෙත් දෙව්ලොව පුරවයි ආපහු වාරයක් මොකද වෙන්නේ? ආයෙත් සතර අපායේ පුරවයි. ඒකනම් සුදුසු වැඩක් නෙවෙයි පින්නතුනේ මේ වගේ සෑමලුවක. ඒ හින්දා 96 කෝටියක්
සිංහනාද කළ මහරහතන් වහන්සේලා වැඩිය පිම්බිමක අපි සැබවින්ම පින්නතුනේ මග බලන්න ඕන කවදද අපි සිංහනාද කරන්නේ මේ ශාසනය කියලා. මේ සසරේ නැවත ගමනක් මට නෑ කියලා අපි අපේ මුවින් කියන්නේ කවදද කියලා පින්නතුනේ හරිනම් මග බලන්න ඕනේ අපි. ඒකටයි මේ ශාසනය. අවුරුදු 7 දරුවොත් සිංහනාද කරපු ශාසනයක් නේ. ඉතින් ඒ වෙලාවේ පින්නතුනේ දුටුගැමුණු මහරජුරෝ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුවත් පින්නතුනේ වැඩම කරවගෙන මහසෑ ගර්භයේ තුලට ඇතුල් වෙලා පින්නතුනේ ධාතු කරඬුව විවර කරනවත් සමගම පින්නතුනේ සියලු ධාතුන් වහන්සේලා පින්නතුනේ නිර්මිත බුද්ධ ශරීරයක් මවාගෙන ආකාශයට පැන නැගලා ප්‍රාතිහාර්ය පාන්න පටන් ගත්තා කියනවා. එසේ ප්‍රාතිහාර්ය පාලා පින්නතුනේ බොහෝ දෙනා ප්‍රසාදයට පත් කර උපදෙන පුතුමින්වත්නි දුටුගැමුණු මහරජුරෝ ඒ වෙලාවේ කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස ඔබ වහන්සේ මේ ආසනයේ වැඩ හිඳිනසේක්වා කියලා ආරාධනා කළාම පින්නතුනේ නැවත වාරයක් ඒ සියලු ධාතුන් වහන්සේලා එක්තැන්ව පින්නතුනේ සැතපෙන ඉරියව්වෙන් මේ ධාතු ගර්භයේ සකසා ඇති ආසනයේ පින්නතුනේ සැතපුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. අදටත් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනේ සැතපීලා වැඩ ඉන්නවා වගේ මේ මහ සෑය තුල වැඩ ඉන්නවා. මේ ඊටාම සැකවින් සඳහන් කළ කරුණු කීපයක් පමණයි. පින්නතුනේ මේ වගේ මහා සෑයක් දකින්ද වඳින්න පුදන්න අපිට සංසාරේ කල්ප ගණන් පින්නතුනේ කළ පිං තියෙන්න ඕනේ. දීර්ඝායුෂ්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පින්නතුනේ උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කරන්නේ නැහැ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරියේවා කියලා පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේ පින්නතුනේ අදිෂ්ඨාන කරලයි පිරිනිවන් පෑවේ. දැන් මේ බුද්ධ ශාසනයට පෙර පහළ වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පින්නතුනේ විසිරුනේ නැහැ. උන්වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා එක්තැන් කරලා එක සෑයක් තමයි පින්නතුනේ නිර්මාණය කළේ. මේ මහසෑය එදා ඒ මහසෑය හදනකොට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එදා ඒ මහසෑය හදනකොට පින්නතුනේ මහසෑය හදන එක කොටස් 4කට බෙදාගත්තා. එයින් එක කොටසක් හදන්න බාරගත්තේ එවකට රජ කරපු මහරජුරෝ. ඊළඟ පැත්ත බාරගත්තා යුව රජතුමා. ඊළඟ කොටස බාර දුන්නා පුරෝහිතතුමන් ඇතුළු කොට ඇති රාජ්‍ය සේවකයන්ට. ඊළඟ කොටස බාරගත්තා නගරයේ සිටුතුමා ඇතුළු කොට ඇත්තා වූ නගරවාසීන්. දැන් මේ පිරිස් 4 මහරජුරුවෝයි අනෙක් කොටස යුව රජුරුවෝ අනෙක් කොටස පුරෝහිතතුමන් සහ රාජ්‍ය සේවකයෝ අනෙක් කොටස පින්නතුනේ සිටුවරයා සහ නගරවැසියෝ. දැන් මේ ඔක්කොම එකතු වෙලා 4ට බෙදාගෙන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය හදන්න ලෑස්ති. එහෙම සෑය හදනකොට පින්නතුනේ මහරජුරෝ රටේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන ධන සම්පත් වියදම් කරලා ඉක්මනටම පින්නතුනේ එතුමගේ පැත්ත හදනවා දැන්.
යුවරජ්ජුරුවොත් පින්නතුනේ තමන්ගේ භාණ්ඩාගාරයේ දේවල් නිදහස් කරලා ඒ පැත්තත් ඉක්මනට හදාගෙන යනවා. පුරෝහිතතුමා ඇතුළු රාජ්‍ය සේවකයොත් තම තමන්ගේ මුදල් වලින් පින්නතුනේ ඒ අයට නියමිත වෙච්ච ප්‍රදේශේ හදාගෙන යනවා. සිටුතුමා ඇතුළු නගරවාසීන්ට පින්නතුනේ මුල් කොටස හැදුවට පස්සේ ආපහු හදාගන්න සල්ලි මදි වුණා. මුදල් මදි වුණා. දැන් ඒ පැත්ත ප්‍රමාදයි. ඉතිරි පැති තුනම වේගෙන් සකස් වෙනවා. ඒ පැත්ත විතරක් ප්‍රමාදයි. ඔන්න ඒ වෙලාවේ එක උපාසකයෙක් හිටියා පින්නතුනේ ධම්මික කියලා. මේ ධම්මික උපාසකයා මොකද කළේ? මුළු මහත් රාජධානියේම පින්නතුනේ ඇවිදින්න පටන් ගත්තා. මුළු රාජධානියේම ඇවිද කියනවා අනේ පින්වතුනේ මහා සෑය හදනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැමැති කෙනෙක් තියෙන පරිද්දෙන් රත්තරන් අමු රත්තරන් රිදී ආදී දේවල් පූජා කර ගනීවා කියලා පින්වතුනේ මේ කාරණේ දැන් රාජධානිය පුරාම ඇවිද කියනවා. යම් කිසි කෙනෙකුට රන් රිදී ආදී පූජා කරගන්න නැත්තම් වැඩ කරන අයට ආහාර වේල් සපයන්න හාල් පුල් හරි සපයන්න කාරුණික වෙත්වා කියලා දැන් කියනවා. ඔය අතරේ පින්නතුනේ සමහර අය රත්තරන් දෙනවා, අමු රත්තරන් දෙනවා, රිදී දෙනවා. මේ නොයෙක් දේවල් පූජා කළා. තවත් සමහර මිනිස්සුන්ට රත්තරන් රිදී ආදී පින්නතුනේ සෑය වෙනුවෙන් පූජා කරගන්න වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර මිනිස්සු පින්නතුනේ හාල් පොල් ආදී දේවල් දුන්නා මහා සෑය හදන අයට කෑම වේල දෙන්න කියලා හරි. දැන් මේ ධම්මික උපාසකයා එදාට ලැබෙන්නා වූ සියලු රන් රිදී ආදී පින්නතුනේ එකතු කර මුළු රාජධානියම ඒවා එදාට යවනවා පින්නතුනේ සෑය හදන තැනට. අන්න ඒ ක්‍රමයෙන් දැන් වේගයෙන් ඒ පැත්තත් සැකසීගෙන ගියා. ඔන්න බලන්න තමන්ටම තියෙන්න ඕන නෑ පින්නතුනේ මහ පිංකම් කරගන්නනේ. වැදගත්ම කාරණේ තමයි පින්නතුනේ අපිට තියෙන්න ඕන පිං සිතක්. වැදගත්ම කාරණේ තමයි කුසල සිතක උපත තියෙන්න ඕන පින්වත්නි. කුසල් සිතක උත්පාදේ. ඒ කුසල් සිතක උත්පාදේ පවා තිබුණොත් ඒක මහා පුදුම විදිහේ අනුග්‍රහයක් පින්වත්නි. පුදුම උපකාරයක්. සල්ලේක සූත්‍රයේදී කියන්නේ චිත්තුප්පාදම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්ද කුසල් සිතක ඉපදීම පවා බොහෝ උපකාරයි කියලා මම දේශනා කරනවා. කුසල් සිතක ඉපදීම පවා. ඒ කියන්නේ මේ මහ සෑය වඳින්න මමත් අද එනවා කියලා ඔබට යම් දාක හිතුණනම් ඒ සිතිච්ච සිටිවිලි මාත්‍රේ පවා සංසාරේ පුදුම උපකාරයි පින්වතුනේ. එහෙනම් දැන් හිතාගන්න අද මේ කළ වන්දනාවේ ආනිසංස ගැන එහෙනම් කවර කතාවක්ද? මෙහෙම මහ පූජාවක් කරන්න ඕනේ කියලා සිටිවිල්ලක් උපන්න දවසක් ඇති. මේ මහා පිංකම සංවිධානය කරපු සත්පුරුෂයන්ට එදා ඒ සිටිවිල්ල ඉපදිච්ච එකම සසරේ පුදුම උපකාරයක් පින්වත්නි. පුදුම උපකාරයක්. එහෙනම් මෙච්චර ලස්සනට මෙච්චර ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුන් පාමුල ඉන්නවා වගේ කළ මේ මහ පූජාවේ ආනිසංස ගැන අද කවර කතාවක්ද? ඒකයි කිව්වේ කුසල් සිතක ඉපදීම පවා බොහෝ උපකාරයි කියලා. දැන් අර ධම්මික උපාසකයා තමන්ට දෙන්න මහ මුදලක් නැහැ. නමුත් ගෙයක් ගානේ ගමක් ගානේ ගිහිල්ලා තියෙන අයගින් තියෙන විදිහට පින්කමට ඒ අයව දායක කරගත්තා. එහෙම දායක කරගෙන පින්නතුනේ යවූ මුදල් වලින් සෑය හැදුවා.
දැන් සෑය තැන ඉඳලා ධම්මික උපාසකයාට දවසක් ලිපියක් හසුනක් එනවා. මොකද්ද? උපාසක ධම්මිකය සෑය හදලා ඉවරයි. සෑය හදලා ඉවරයි. ඇවිල්ලා මහ සෑය වැඳ ගන්න කිව්වා. මේ හසුන ලැබෙනකොට මේ ධම්මික උපාසකයාට මොනතරම් සතුටක් උපදින්නේ නැද්දනේ? එහෙනම් ගෙයක් ගානේ තියපු පියවරක් අලාභයක්ද? අලාභයක් නෑ පින්වත්නි. දැන් ධම්මික උපාසකතුමා ලහියෙම එනවා පින්නතුනේ. තමන් මේ එකතු කරපු මිලමුදල් රන් රිදී ආදිය යවලා තැනු මහා සෑය වැඳ ගන්නට. එහෙම වැඳ ගන්න එනකොට පින්නතුනේ අතරමඟ රැකගෙන හිටිය හොරු කණ්ඩායමක්. මේ හොරු කණ්ඩායම දුර තියාම ධම්මික උපාසකයා දැක්කම කතා වුණා, අද නම් හරි ආයේ ජීවිතේටම හොරකම් කරන්න ඕනේ නැහැ මේ මිනිහා අල්ලගත්තා නම්. ඇයි? මුළු පින්වත්නි රාජධානියම රත්තරන් රිදී එකතු කරපු මිනිහනේ. මේ මිනිස්සයා කොල්ල කෑවොත් නම් ආයේ අපිට ජීවිත කාලෙම හොරකම් කරන්න ඕනකමක් නැහැ. අද තමයි නිදානේ පහළ වුණේ කියලා හිතාගෙන අල්ලගත්තා. අල්ලගෙන පින්වත්නි දැන් ධම්මික උපාසකයට කිව්වා, උපාසකය නුඹ මුළු මහත් රාජධානියම රන් රිදී එකතු කළානේ. දැන් ඒ කොටස අපිටත් දෙන්න කිව්වා. ඒ කොටස අපිටත් දෙන්න. අනේ ධම්මික උපාසකයා කියනවා, අනේ පින්වතුනේ මං එදා ලැබෙන රන් රිදී ආදී සියලු දේවල්ම සෑය හදන තැනට යවුවා. මේ දැන් මගේ ළඟ වෙනකොට කොච්චර එකතු කළත් දැන් මේ මොහොත වෙනකොට මගේ ළඟ තියෙන්නේ ඇඳන් ඉන්න වස්ත්‍රය විතරයි කිව්වා. අඩුම තරමේ එක මේක කහවණුවක්වත් මං ළඟ නැහැ කිව්වා. ඔන්න බලන්න මෙච්චර දුප්පතා වෙලත් පින්කමට එකතු වෙච්ච දේ ඉතුරු කරගත්තේ නැහනේ. ඇඳන් ඉන්න වස්ත්‍ර විතරයි තියෙන්නේ කිව්වා. එක කහවණුවක්වත් නැහැ කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් හොරු ටිකට මේ මිනිස්සයාව තියාගෙන වැඩකුත් නැහැ. ඒක එහෙමයි කියලා අතාරින්නත් බෑ. දැන් හොරු කොටසක් කිව්වා මේ මිනිස්සයාගෙන් ඇති වැඩක් නැහැ, අපි අතෑරලා දාමු. එතකොට මණික් හොරු ටික කිව්වා ඒක නම් කරන්න එපා. ඔය මිනිස්සයා ගැන හොඳට රජ්ජුරෝ දන්නවා, රජ්ජුරෝ ගැන ඔය මිනිස්සයාත් දන්නවා. ඔය මිනිස්සයාව අතෑරියා වගේ නෙවෙයි, ගිහිල්ලා කිව්වොත් එහෙම මහරජ්ජුරුවන්ට මෙන්න මෙහෙම හොරු ටිකක් අසවල් තැනදී අල්ලගත්තා කියලා ඒ කාන්තයි ඔය මිනිහා හින්දා අපිට මැරුම් කණ්ඩායි වෙන්නේ කිව්වා. ඒ හින්දා මේ මිනිස්සයා හින්දා අපිට මැරෙන්න බෑ. ඒ නිසා මේ උපාසකයව මරමු කිව්වා. දැන් මේ ගියේ මොකේටද? මහ සෑය හදන්න සල්ලි එකතු කරලා සෑය හදන්න යවලා අන්තිමේදිම පින්නතුනේ හදපු සෑය වඳින්න යන ගමන ඔය මිනිස්සයව මරමු කිව්වා. කොටසක් දැන් කියනවා මරන්න බෑ කියලා, තව කොටසක් කියනවා මරමු කියලා. අන්තිමේදිම තමන්ගේ රැකවරණය වෙනුවෙන් පින්නතුනේ මේ උපාසකයව මරමු කියලා කියන පිරිස වැඩි වුණා. මේ හොරු ටික එකතු වෙලා එදා ධම්මික උපාසකයව මහ කැලේ මැදදී සෑය දකින්නටත් සෑය වඳින්නත් කලින්ම පින්නතුනේ මැරුවා. මේ මහා පුණ්‍යවන්තයා මරපු එකේ අකුසල විපාකය ඒ වෙලාවෙම අර හොරුන්ට ලැබුණා. මොකද වුනේ? මේ සියලු හොරු ටික පින්නතුනේ ඒ නිමේෂයෙන් අඳ වුණා. දැන් එක්කෙනෙකුගේවත් පින්නතුනේ දෙනෙත පේන්නේ නැහැ. උපාසකතුමා මැරුම් කෑව, හොරු ටික අඳ වුණා. මේ අඳ වෙච්ච හොරුන්ගේ සමහර ඥාතියෝ හිටියා ගම්වල. ඒ අය මේ ඥාතීන්ව දකින්නේ නැති නිසා හොයාගෙන ඇවිල්ලා කවුරු හරි ඉන්න අය ඒ අඳ වෙච්ච අයව ඒ අයගේ කෙවල් වලට එක් කරගෙන ගියා. තවත් පිරිසක් හිටියා තමන්ගේ කියලා කිසිම කෙනෙක් ඒ හොරුන්ට නැහැ.
දැන් මේ හොරු මොකද කළේ? අන්දයි නොඑක් ආකාරයේ දේවල් වලින් ඔය ගස්වල අතු කොළ ආදියෙන් පින්වතුනේ කුටි වගේ හදාගෙන ඉහට වහලක් විතරක් හදාගෙන ඒ කැලේම ජීවත් වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ ක්‍රමයක් තියෙනවනේ මහා කැලයක් ඇතුලේ එහෙම පිරිසක් ඉන්නකොටත් වඳින්න පටන් ගන්න. ඒකම එදත් උනා. හරි ඍෂිවරු ටිකක් කියලා හිතෙන්න ඇති. කරපු අපරාධේ දන්නේ නැහනේ. දැන් මිනිස්සු පින්වත්නි ආහාර පාන ආදිය අරගෙන පින්වත්නි යනවා අර අන්ධයන්ට දෙන්න. ආහාර පාන ආදිය දීලා ආපහු වෙනකොට කවුරු හරි යහපුවම කොහෙද ගියේ? අපි ගියා අන්ධ වනයේට කියනවා. අන්ධයෝ ඉන්න වනේ අන්ධ වනේ. අපි ගියා අන්ධ වනයේද කියනවා. අන්න ඔය පර්යායෙන් තමයි පින්නතුනේ අන්ධ වනේ කියන එක හැදුනේ. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලෙත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලෙත් පින්වත්නි මේ වනය අන්ධ වනේ කියලාමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මම මේ සඳහන් කළේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්කයි උන්වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තැනුවේ පින්නතුනේ එකම එක සෑයයි. නමුත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින්ම පින්නතුනේ අදිෂ්ඨාන කළා මගේ ධාතුන් වහන්සේලා විසිරියේවා කියලා. ඒ ඇයි? භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරනවා මේ ලෝක ධාතුවේ මං වැඩ හිටියේ බොහොම ටික කාලයයි. ඒ බොහෝම ටික කාලය ඇතුලේ මේ ලෝකෙ මිනිස්සුන්ට මාව දකින්න වඳින්න පුදන්න ලැබුණා නම් ඒ දැකලා වැඳලා පුදලා කුසල් කරගන්න ඉඩ ලැබුණේ බොහෝම ටික දෙනාටයි. හැම වෙලාවෙම බුදු කෙනෙක් බලන්නේ වැඩිම පිරිසකට සිතක් සලසන්න. සියලු සත්වයන්ටම පින්නතුනේ අනුකම්පාවෙන් තමයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනවා මතු පහළ වෙන අයටත් ධාතුන් වහන්සේලා තුලින් හෝ මා දැක පුදාගෙන වැඳ පුදාගෙන කුසල් කර ගැනීමට ඉඩ ලැබේවා කියලා තමයි පින්නතුනේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කළේ. ඒ කියන්නේ අද අපිටත් ධාතුන් වහන්සේලා දැකගෙන වැඳගන්න පුදාගන්න පින් කරගන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආතුවම පින්නතුනේ අපිට අනුග්‍රහ කරලා තියෙනවා. හිතලා බලන්න මේ ලෝකේ වැදූ අම්මගෙන් හැදූ තාත්තගෙන්වත් ඒ තරම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? උන්වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාවේ හිතුවේ උන්වහන්සේ ගැන නෙවෙයි. උන්වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලාවෙත් හිතුවේ පින්නතුනේ අපි ගැනනේ. අපි ගැනයි. හැබැයි උන්වහන්සේ අපි වෙනුවෙන් ඒ සියලු දේවල්ම පින්වතුනේ කළාසේම අද අපි කරන දේවල් උන්වහන්සේ නොදැක්කා කියලාත් හිතන්න එපා. අද අපි කරන කියන දේවල් හිතන පතන දේවල් භාග්‍යතුන් වහන්සේ නොදැක්කා නෙවෙයි. ඒ සියල්ල දැක්කා වුණත් පින්නතුනේ උන්වහන්සේ එතනදිත් ඒත් අනුකම්පා කළා මගේ ධාතුන් වහන්සේලා හරි වැඳ පුදාගෙන කුසල් කරගන්න ඒ හැමෝටම ඉඩ ලැබෙන්න කියලා. මොනතරම් අනුකම්පාවක්ද? මොනතරම්නම් කරුණාවක්ද? අද ලංකා ද්වීපයේ යම්තාක් තැන්වල පින්නතුනේ අපි ධාතුන් වහන්සේලා වන්දනා කරනවා කියලා වන්දනා කරගන්නවා නම් එයින් යම් කුසලයක් උපදව ගන්නවා නම් මතක තියාගන්න පින්නතුනේ ඒ හැම දෙයක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසායි. උන්වහන්සේ සංසාරේ අපි වෙනුවෙන් ලෞතුරා බුදු පදවි ලබන්න කළ කැපකිරීම ඒ සියල්ලත් නිමාවක් නැහැ. පින්නතුනේ
දීපංකර පාදමූලෙදී සුමේද තාපසව විවරණ ලබන වේලාව වෙනකොට පින්වතුනේ පද 4ක ගාතාවක් ඇහුවනම් සංසාර ගමන නිමා කරන්න තරම් පාරමී පිරීලා තිබුණේ. සතර පද ගාතාවක් අහන්නයි තිබුණේ. සතර පද ගාතාවක් ඇහුවත් එදා සංසාර ගමන නිමා කරගන්න තිබුණා. හැබැයි එදා මොකද්ද හිතුවේ? අමෘතය පුරවපු පාත්‍රයක් අතට ගත්තු වීරියවන්ත පුරුෂයෙක් ඒ අමෘත පාත්‍රය තනිවම කන්න හොඳ නෑනේ. ඒ අමෘතයේ පුරවපු පාත්‍රය බොහෝ දෙනා එක්ව අනුභව කරන්න ඕනේ කියලා හිතලා මමත් මේ අමෘතය තනිව අනුභව කරන එක සුදුසු නෑ. මං වගේ වීර පුරුෂයෙක් අනන්ත ලෝක සත්වයටද මේ අමෘතය දීලම අනුමෘතය අනුභව කරන්න ඕනේ කියලා එදා පද 4ක ගාතාවකින් පසු ලබන්න තිබුණු නිවන එදා පින්නතුනේ අත්හැරලා නිවනට පිවිසෙනවා වගේ පින්නතුනේ දුක පිරිච්ච සංසාරයකට බැස්සේ අපි හින්දා. එදා දීපංකර පාදමූලෙදී පින්නතුනේ ඒ විවරණේ ලබනකොට සුළුපටු පරිත්‍යාගයක් නෙවෙයි විවරණයක් ලබන්නත් පින්නතුනේ නිකම්ම බෑ. කාරණා 8ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ප්‍රථම නියත විවරණේ ලබනකොට මහ බෝධිසත්වයන් වහන්සේ නමක් කරුණු 8ක් සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. මොනවද මේ කාරණාට? පළවෙනිම කාරණේ තමයි පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවයක ඉඳලම පළමු නියත විවරණේ ලබන්න ඕනේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙලා බුදු බව පැතුවයි කියලා පළමු නියත විවරණේ ලබන්න බෑ. මිනිස්සෙක් වෙලාම පළමු නියත විවරණේ ලබන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි මේ ලෝකේ ලෝතුරා බුදු වෙනවා නම් පින්නතුනේ බුදු වෙන්නේ දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙවෙයි. බුදු වෙනවා නම් බුදු වෙන්නේ මිනිස්සෙක්මයි. ඒ නිසා බුදු වෙන්නේ මිනිස්සෙක් නිසා පළමු නියත විවරණේ ලබන වේලාව වෙනකොටත් පින්නතුනේ මනුෂ්‍ය භවයක් ලබාගෙන ඉන්න ඕනේ. ප්‍රථම නියත විවරණේ ලබන්න නම් සම්පූර්ණ විය යුතු ඊළඟ කාරණේ තමයි ලිංග සම්පatti. ලිංග සම්පatti කියලා කියන්නේ පින්නතුනේ පරිපූර්ණ පුරුෂාත්ම භාවයක් ලැබිලා තියෙන්න ඕනේ. ස්ත්‍රී ආත්ම භාවයක ඉඳලා පින්නතුනේ ලෝතුරා බුදු වෙනවා කියලා එකක් නැහැ. ලෝතුරා බුදු වෙන්නේ පුරුෂයෙක්මයි. නියත විවරණේ ලබන්නත් පින්නතුනේ පළමුව පුරුෂාත්ම භාවයක ඉඳලම ඒ විවරණේ ලබන්න ඕනේ. එයින් ඔබ තේරුම් ගන්න එපා ස්ත්‍රීන් කියන්නේ පව්කාර පිරිසක් කියලා. මේ කියන්නේ ඔබ පව්කාරයි කියන එක නෙවෙයි. පිනේ මදිකමක් තියෙනවා කියලයි. පිනේ මදකමක් තියෙනවා. පව්කාරකමක්ම නෙවෙයි. තවත් කාරණයක්. ස්ත්‍රීත්වයේ තුල බුදු වෙන්න බැරි නම් කල යුත්තේ මොකද්ද? කල යුතු දේ තමයි පළමු කොට පින් කුසල් සපුරන්න ඕනේ පුරුෂාත්ම භාවයක් ලබන්න. පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරගෙන පින් කුසල් සම්පූර්ණ කරගන්න ඕනේ. තවත් ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. පින්වතුනේ ස්ත්‍රීන්ට ස්ත්‍රීත්වයේ තුල ලෝතුරා සම්මා සම්බුදු පදවි ලබන්න බෑ. නමුත් ස්ත්‍රීන්ට පුළුවන් ලෝතුරා බුදුවරු තනන්න. ඒක බොහෝ දෙනෙක් ස්ත්‍රීන් දන්නෙත් නෑ. ස්ත්‍රීන්ට ස්ත්‍රීත්වයේ තුල ලෝතුරා බුදු වෙන්න බෑ. එහෙත් ස්ත්‍රීන්ට පුළුවන් ලෝතුරා බුදුවරු තනන්න පින්නතුනේ. පින්වත්නි ඒකනේ යශෝධරාව. එදා යශෝධරා නොවෙන්නට පින්නතුනේ අපිට මේ තරම් ඉක්මනට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ ඇත්තටම.
අපේ මහ බෝධිසත්වයන් වහන්සේ මේ තරම් ඉක්මනට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්න යශෝධරාව මහ බලයක් වුණා. දීපංකර පාද මූලෙදි සුමේද තාපසව මහ බෝධිසත්වයන් වහන්සේ පළමු නියත විවරණේ ලබනකොට පින්වතුනේ එදා යශෝධරාවත් විවරණ ලැබුවනේ. එදා ඇයගේ නම සුමිත්තා. සුමිත්තා. එදා ඉඳන් තමයි පින්වතුනේ බුදු බවට උපකාර කරගෙන යශෝධරාව ආවේ. සසරේ කවදාකවත් බුදු බව පතාගෙන අපමහ බෝධිසත්වයන් වහන්සේ දන් දෙනකොට කවමදාකවත් පින්නතුනේ දාන සිටිවිල්ල අනික් පැත්තට හැරෙන්නේ යශෝධරාව සිටිවිලි මාත්‍රයක්වත් උපදවලා නැහැ. කිසිම දවසක මහ බෝධිසත්වයන් වහන්සේ බුදු බව පිණිස දන් දෙනකොට අල්ප මාත්‍ර සිතේ වෙනසක්වත් යශෝධරාව ඇති කරගෙන නැහැ. බුදු බව පතාගෙන යම් යම් දේ දන් දෙනකොට සසර ගමනේ යශෝධරා පින්නතුනේ තමන්ගේ කනකර පවා ගලවලා මහ බෝධිසත්වයන් වහන්සේ අතට දුන්නා. හිමියනේ මේ ටිකත් දන් දීලා ලෝතුරා බුදු වෙන්න කියලා. ඒ තරම් බුදු වෙන්න උපකාර කළා. ඒ නිසා ස්ත්‍රීන්ට බුදු වෙන්න බෑ පින්වත්නි. පළමු නියත විවරණේ ලබන්න නම් ඊළඟට සම්පූර්ණ වෙන්න ඕන කාරණය හේතු කියලා කියන්නේ උතුම් අරහත් ඵලයෙන් සසර ගමන නිම කරන්නට තරම් පාරමී ධර්ම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සුමේද තාපසතුමා කියන්නේ ඒකයි සඳහන් කළේ පද 4ක ගාතාවක් දේශනා කළා නම් පින්නතුනේ දා සංසාර ගමන ඉවරයි. එපමණකින් ධර්මය අවබෝධ කරලා සසරින් ගැලවෙන්න තරම් පාරමී පිරීලා තිබුණේ. වාසනා ගුණ මුහුකුරා ගිහිල්ලා තිබුණේ. ඒත් එදා නිවන අත්හැරියේ අපිත් නිවනින් නිවන්න ඕන නිසා. එදා අපි වෙනුවෙන් උන්වහන්සේ නිවන අතෑරලා ලෝතුරා බුදු වුණාට පස්සේ පින්නතුනේ අපිව නිවනට පමුණුවන්න එහෙත් අපිට නිවන් දකින්න ඕන නැත්තම් අපි කොතනකට වැටෙයිද කියන එක නම් පින්නතුනේ ඊළඟට අපිට හිතා ගන්න බෑ. පළමු නියත විවරණේ ලබන්න ඊළඟට සම්පූර්ණ වෙන්න ඕන කාරණේ තමයි සත්තාර දස්සනං. සත්තාර දස්සනං කියන්නේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේම මුණ ගැහෙන්න ඕන පින්නතුනේ. පළමු නියත විවරණේ ලබන්න නම් නියත විවරණ ලබන හැම වාරයකම බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහෙන්න ඕනේ. දැන් අපි හිතමු ජීවමානව බුදුරජාණන් වහන්සේ නැති කාලයක කියලා. අපි මේ මහ සෑය ළඟට ඇවිල්ලා ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කළා කියමුකෝ. මතක තියාගන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන් එහෙත් නියත විවරණයක් නම් ලබන්න බෑ. නියත විවරණයක් ලබන්න පුළුවන් වෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්මයි. ඒකයි සත්තාර දස්සනං කිව්වේ. ඊළඟට නියත විවරණේ ලබන්න නම් සපිරිය යුතු කාරණේ තමයි පබ්බජ්ජා. කාම භෝගී ගිහි ජීවිතය අත්හැරලා තවුසෙක් හැටියට හරි කමක් නැහැ පින්නතුනේ පැවිදි වෙලා ඉන්න ඕනේ. ඒකයි පබ්බජ්ජා කිව්වේ. ගුණ සම්පatti පැවිදි වුණා කිව්වත් ගත විතරක් පැවිදි කරලා බෑ. සිතත් පැවිදි කරලා ඒ ලැබූ පැවිද්ද ඇතුලේ පින්නතුනේ යම් ආධ්‍යාත්මීය ගුණයක් වර්ධනය කරගෙන තියෙන්නත් ඕනේ. මෙතන කියන්නේ පංච අභිඥා සහ අෂ්ට සමාපatti උපදවගෙන ඉන්න ඕනේ. සුමේද තාපසතුමන් කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti උපදවගෙන ඉඳපු උත්තමයෙක්.
පංච අභිඥා අතර එකක් තමයි පින්නතුනේ 이르දි විද ඥානෙ. එතකොට 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් නම් අර මඩ වෙලා තිබුණු මාවත පින්නතුනේ නිමේෂයකින් ප්‍රාතිහාර්ය පාල පිළිසකර කරන්න තිබුණනේ. ඇයි එහෙම පිළිසකර නොකර තමන්ගේ දෑත දෙපයි වීරියෙන්ම මඩ වගුර පිළිසකර කරලා බැරි වෙච්ච තන මඩමත්තේ වැතිරුණේ භාග්‍යවතුන් වහන්සේ 4 ලක්ෂයක් මහරහතුන් සමග මේ මඩ නොපාගා මගේ ශරීරේ මතින් වඩීවා කියලා අදිෂ්ඨාන කරගෙන වැතිරුණා. ඒ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඔය නියත විවරණේ ලබන්න නම් ඊළඟට සපිරිය යුතු කාරණේ තමයි පින්නතුනේ අධිකාරෝ කියලා කියන්නේ ඒ නියත විවරණේ ලබන වෙලාවේදී ජීවමාන බුදුරජාණන් වහන්සේට ජීවිත පරිත්‍යාගයෙන් යම් පූජාවක් කරලා තියෙන්න ඕනේ. ජීවිත පරිත්‍යාගයෙන් යම් පූජාවක් කරන්න ඕනේ. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේට වඩින්න 이르දිහින් මේ පාර සැකසුවනම් මහා සතුටක් උපදවා ගන්නට මහ බෝධිසත්වයන් වහන්සේට ඒක හේතු වෙන්නේ. පාලමක් ඒ දණ්ඩත් හැදුවනම් ඒකත් මහා සතුටක් උපදවන්න හේතුවක් වෙන්නේ. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට තමන්ගේ ශරීරය ඒ දණ්ඩක් කරන්න පුළුවන් නම් පින්නතුනේ ඒක දුෂ්කරයි. දුෂ්කරයි වගේම ඒක මහා සතුටක් බෝධිසත්වයන් වහන්සේට උපද්දවනවා. මහා සතුටක් උපදවා ගන්න උවමනා නිසාමයි 이르දියෙන් මාවත සකසන් නැතිව පින්නතුනේ තමන්ගේ කය වෙහෙසීමෙන්ම ඒ මාවත සකසන්න පටන් ගත්තේ. ඒකයි මෙතන අධිකාරෝ කියලා කියන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට යම් පූජාවක් කරන්න ඕනේ. ඡන්දතා කියලා කියන්නේ අන්තිම කාරණය. ලෝතුරා සම්මා සම්බුදු වෙන්න පින්නතුනේ බලවත් කැමැත්තක් හිතේ ඇති වෙලා තියෙන්න ඕනේ. මොනතරම් කැමැත්තක් ඇති වෙලා තියෙන්න ඕනද කියලා කිව්වොත් විවරණ දෙන වෙලාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් මෙපමණ කාලයකින් නුඹ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එසේ ලෝතුරා බුදු වෙන්න නම් ඒ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේම අවීචි මහ නිරේ පැහෙන්න ඕනේ කියලා දේශනා කළොත් ඒකට උනත් පින්නතුනේ අතිශයින්ම කැමැති. ඒ තරම් බුදු බවට කැමැත්තක් තියෙන්න ඕනේ. දැන් අපි නම් මොනවට කැමති වුණත් පින්නතුනේ හැබැයි ඒ වෙනුවෙන් මෙහෙම දුක් විඳින්න වෙනවා කිව්වහම එහෙනම් ඕන නැහැ කියනවනේ. හැබැයි ලෝතුරා බුදු වෙන්නට පින්නතුනේ මහ බෝධිසත්වයන් වහන්සේ නමකට තියෙන කැමැත්ත මොනතරම් බලවත්ද කිව්වොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂෙම අවීචිය පැහෙන්න ඕන කියලා කිව්වොත් පින්නතුනේ ඒකටත් කැමතියි. ඒ තරම් කැමැත්තකින් තමයි ලෝතුරා බුදු බව පිණිස පින්නතුනේ පාරමී ධම් සපුරන්නේ. මේ කාරණා 8 සම්පූර්ණ වෙච්ච තැන තමයි පින්නතුනේ තබන ප්‍රාර්ථනාවක් නියත විවරණයක් ලැබිය හැකි පරිද්දෙන් සමෘද්ධ වෙන්නේ. මේ කාරණා 8න් සම්පූර්ණව ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කළොත් යම් මහ බෝධිසත්වයන් වහන්සේ නමක් පින්නතුනේ අන්න එදා ඒ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විවරණ දෙනවා මේ මහා පුරුෂයා මෙපමණ කාලයක් ඇවෑමින් අසවල් රාජධානී අසවල් මව්පියන්ට දාව අසවල් නාමයෙන් ලෝතුරා සම්මා සම්බුදු වෙනවා කියලා නියත වූ විවරණයක් දෙනවා. ඒ විවරණය දුන්නට පස්සේ ඒ විවරණ ලැබූ මහබෝධිසත්වයන් වහන්සේ බුදු නොවෙනවා කියලා එකක් නැහැ. නියත වශයෙන්ම බුදු වෙනවමයි. එතන ඉඳලා බුදු පදවිය පිණිසම යන ගමනක්. අන්න ඒ බුදු පදවිය පිණිස යන ගමනේදී තමයි පින්නතුනේ
උන්වහන්සේ මොන තරම්නම් පින්නතුනේ අපි වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවද? හැබැයි අපිත් ඒ වගේම දැන් අපි කියනවනේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා මහණෙනි ලෝතුරා සම්මා සම්බුදු බව පිණිස මේ අනන්ත සසරේ මම ආකාශේ තරු යම් තරමද ඒ පරදන්න තරම් සරි මගේ නේත්‍ර දන් දුන්නා කියනවා. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මහණෙනි මේ ඝන මහ පොළොව යම් තරමක්ද ඒ මහ පොළොව පරදන්න තරම් ලෝතුරා බුදු බව පිණිසම මම මගේ ශරීරගත මාංශ දන් දුන්නා කියනවා. මහා සමුද්‍රයේ ජලයේ යම් තරමක්ද ඒ මහා සමුද්‍රයේ ජලය පරද්දන්න තරම් මම ලේ ධාරාව දන් දීලා තියෙනවා කිව්වා. පින්වත්නි අපිත් සංසාර ගමනක ආපු අය. ඒ සංසාර ගමනේ එනකොට අපේ ලේ කොච්චර වාරයක් මේ සංසාරේ හැලෙන්නේ නැද්ද? නොඑක් භවවල ඉපදිලා එළුව වෙලා කුකුල්ලු වෙලා ඌර වෙලා අද මිනිස්සු කපන කැපිලිම එදා අපෙබිලි කපපු වාර නැද්ද? කොච්චර ඇද්දනේ? අද කුකුල්ලු බෙලි කැපුම් කන්නේ, අද එළුව බෙලි කැපුම් කන්නේ, අද මිනිස්සු ඔය කැපිල්ලම කපනකොට අපිත් ඔය වගේ කැපුම් පාරවල් කාපු කාලයක් නැතුවද සංසාරේ? නොඑක් සංසාරේ වැරදි කරලා කී වාරයක් නම් බෙල්ල වෙන් වෙන්න කපලා අපිව මරන්න නැද්දනේ? තුවාල හැදිලා නොඑක් පිළික ශරීරේ හැදිලා කොච්චරනම් මේ ශරීරෙන් ලේ වැగిරින්නේ නැද්ද? ඔබෙත් මගෙත් සසරේ. දැන් ඔබ මට කියන්න එසේ සංසාරේ අපි හැලූ ලේ වැඩිද? ලෝතුරා සම්මා සම්බුදු පදවි පිණිස උන්වහන්සේ දන් දුන්න ලේ වැඩිද? ওই දෙකෙන් මොකද්ද වැඩි? පින්නතුනේ කෙනෙකුට හිතෙනවා ඇති දන් දුන්න ලේ ඊට වඩා වැඩි. නෑ පින්නතුනේ, ලෝතුරා බුදු බව පිණිස උන්වහන්සේ දන් දුන්න ලේ වලට වඩා මේ සංසාරේ අපි බෙලි කැපුම් කාලා මහලපු ලේ වැඩි. සාගරදිය පරදන්න තරම් සාගරදියට වඩා උන්වහන්සේ බුදු බව පිණිස ලේ දන් දුන්නා. උන්වහන්සේ දුන්න ලේ වලට වඩා අපි සංසාරේ බෙලි කැපුම් කාලා ලේ හැලුවා. නොඑක් තුවාල හැදිලා කැපුම් පාරවල් කාලා වද නොඑක් වැරදි කරලා බෙල්ල කපලා මරපු වාරවල මහ බෝධිසත්වයන් වහන්සේ බුදු බව පිණිස දන් දුන්න ලේ වලට වඩා පින්නතුනේ ලේ අපි සංසාරේ හැලුවා. එච්චර ලේ හලපු සංසාරිකවත් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි දන් දෙන්න වෙන්නේ බුදු බව පිණිස. හැබැයි එහෙම දන් දීලා ලෝතුරා බුදු වෙන්න ඕනේ කියලා අපිට සිතවිල්ලක් ඉපදිලා තියෙනවද? වැටහෙනවද මේ කියන දේ? අපි සංසාරේ අපි හලපු තරම් ලේ නොඑක් භවවල අපි මහ බෝධිසත්වයන් වහන්සේ දන් දුන්න ලේ වලට වඩා අපි ලේ හලලා තියෙනවා. එච්චර ලේ හලපු අපිට අච්චර ප්‍රමාණයක් දන් දීලා බුදු වෙන්න හිතක් පහළ වෙලා තියෙනවා. එච්චර ලේ විඳලා බෙලි කැපුම් කාලා පින්වත්නි හතරාපාය පුරවලා ආපු අපිට ලෞතුරා බුදු වෙන්න නම් මෙහෙම දුකක් විඳින්න ඕනේ කියලා ඊට අඩු දුකක් පෙන්වුවොත් අපි කැමතිද? නෑ පින්නතුනේ. ඇයි ඒ? ඒක තමයි කියන්නේ සසර වසන සත්වයාගේ අඥානකම කියලා. මේ මහ පොළොව පරද්දන්න තරම් ලෞතුරා බුදු බව පිණිස මහ බෝධිසත්වයන් වහන්සේ ඇඟේ මාංශේ දන් දුන්නා කියනවා.
පින්වතුනේ මේ අගක් නැති මුලක් නැති සංසාරයක පින්වතුනේ අපි කී වාරයක් එළුව වෙලා උපදින්න ඇද්ද? කොච්චර වාරයක් අපේ ඇඟ මාංශ කප කප කන්න ඇද්ද මිනිස්සු? හරක් වෙලා කුකුලෝ වෙලා මාළුවෝ වෙලා කොච්චර වාරයක් අපේ මාංශ කන්න ඇද්දනේ? එහෙම සංසාරේ අපේ ඇඟේ මාංශ වෙනත් සත්වයෝ කඩාගෙන කෑලිවලට කපාගෙන කාපු වාරවල මස් ගොඩ ගැහුවොත් ඒ මස් ප්‍රමාණය වැඩි වෙයිද නැත්නම් බුදු බව පිණිස උන්වහන්සේ දන් දුන්න මස් ප්‍රමාණය වැඩි වෙයිද? ඔය දෙකෙන් මොකද්ද වැඩි? මහ පොළොවට වඩා දන් දුන්න මස් ප්‍රමාණය වැඩි. හැබැයි දන් දුන්න මස් ප්‍රමාණයට වඩා සංසාරේ අපේ ඇඟේ මාංශ වෙනත් සත්වයෝ ආහාරයට ගත්තු වාර වැඩි. එච්චර ශරීර මාංශය ඒ භවවල අග නැති මුල නැති සංසාරික වෙන සත්වයෝ දැහැගෙන කාලා එහෙම ආපු සසරක ඊට අඩු ප්‍රමාණයක් දන් දෙන්න වෙන්නේ බුදු බව පිණිස වුණත්. හැබැයි එහෙම දන් දීලා මම ලෝතුරා බුදු වෙන්න ඕනේ කියලා සිතවිල්ලක් පහළ වෙනවද ලෝකයට? ඇති කරගන්න තියෙන්නේ කැමැත්ත විතරයිනේ. ඇති කරගන්න තියෙන්නේ කැමැත්ත විතරයි. හැබැයි වෙනත් සත්වයක් අපේ මස් ඇදගෙන කඩාගෙන කනකොට අපිට ඒක දුකක්. අපිට ඒක දුකක්. හැබැයි මහ බෝධිසත්වයන් වහන්සේගෙන් ශරීරගත මාංශ ඉල්ලනකොට උන්වහන්සේට දුකක්ද? මතක තියාගන්න උන්වහන්සේට ඒක දුකක් නෑ. ඇයි දුකක් නොවෙන්නේ? උන්වහන්සේ ඒක කරන්නේ සාදුනාද පවත්වලා. උන්වහන්සේගේ උත්තම ප්‍රාර්ථනාවට උත්තම අරමුණට උන්වහන්සේ සතුටින් කරන්නේ. අපිට ඒක දුකක් වගේ දැනෙනවා. හැබැයි ඒක උන්වහන්සේ දුකක් හැටියට සිතට දනවගෙන නෙවෙයි ඒ ඇඟ මාංශේ දන් දුන්නේ. ඒක මහා සතුටකින් තමයි උන්වහන්සේ කළේ. පින්නතුනේ ඒ විතරකුත් නෙවෙයි. ආකාශේ තරු පරදන්න තරම් නිත් දන් දුන්න කියනවා බුදු බව පිණිස. මේ දීර්ඝ සංසාර ගමනේ පින්නතුනේ කී වාරයක් නම් අපේ ඇස් අන්ධ වෙන්නේ නැද්ද? කී වාරයක් නම් අපේ ඇස් බලහත්කාරින් උගුල්ලලා දාන්නේ නැද්ද? සසරේ අපි මේවා විඳලා නැද්ද? එසේ විපතින් අකමැත්තෙන් පීඩාවෙන් අපිට අහිමි වෙච්ච ඇස් ප්‍රමාණය බැලුවොත් ඒ ඇස් ප්‍රමාණය පින්නතුනේ ලෝතුරා බුදු බව පිණිස මහ බෝධිසත්වයන් වහන්සේ දන් දුන්න ඇස්වලටත් වඩා වැඩි. එච්චර පින්වතුනේ අකමැත්තෙන් විනාශ වෙච්ච ඇස් ඇතිව ආපු සසර ගමනක ඇස් දන් දීලා ලෝතුරා බුදු වෙන්න ප්‍රාර්ථනා ලෝක සත්වයට පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ නේ. ඒවා අකමැත්තෙන් විඳින්න වෙනකොට වියරු වැටිලා පිස්සු වැටිලා සාප කර ඒ දුකට මූණ දෙනවා. හැබැයි ඒ දුකට කැමැත්තෙන් ඉදිරිපත් වෙලා පින්නතුනේ බුදු බව ප්‍රාර්ථනා කරන්න ලෝකෙට සිත පහළ වෙන්නේ නැහැ. හිතන්න බලන්න. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, අපි හැමෝම නිමක් නැති දුකක පැටලිලා ඉන්න මේ සංසාරෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් පුදුම පරිත්‍යාග කරලා තියෙනවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ පින්නතුනේ වදාළේ අවසාන වශයෙන්ුත් මොකද්ද? යංකෝ භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා.
මහණෙනි ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ ඉන්නවා නම් එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒ ශ්‍රාවකයෝ වෙනුවෙන් කළ යුත්තක් වෙයි නම් මහණෙනි නුඹලා වෙනුවෙන් මං ඒක කළා කියලා. බලන්නකො මේ ප්‍රකාශය. අපි ඉල්ලලා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා නෙවෙයි. අපි උන්වහන්සේ වෙනුවෙන් උදව් කර කරම බුදු වෙන්න පින්නතුනේ ආවත් නෙවෙයි. පද 4කින් පස්සේ අතටපත් වෙච්ච නිවනත් අතහැරලා අපි වෙනුවෙන් අගක් නැති මුලක් නැති සංසාරයකට බැසගත්තු මහබෝධිසත්වයන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා ගෙයක් ගානේ වඩිමින් පින්වතුනේ අවුරුදු 80 වෙනකොටත් පින්වතුනේ ගෙයක් ගානේ ගමක් ගානේ වැඩම කර කර අපිට නිවනට මඟ පෙන්නලා අන්තිමේදී දේශනා කළෙත් මොකද්ද? අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් මහණෙනි නුඹලට යමක් කළ යුතුයි නම් ඒ දේ මම කළා. කතං වෝතං මයා මා විසින් ඒ කළ යුත්ත දැන් කළා. ඒතානි භික්කවේ රුක්ක මූලානි මේ තියෙන්නේ මහණෙනි රුක්ෂ මූලයන්. ඒතානි ශුන්‍යාගාරානි මේ තියෙන්නේ ශූන්‍යාගාර. ජායත භික්කවේ මා පමාදත්ත මහණෙනි ධාන වඩව්. මා පමාදත්ත පමා නොවව්. මා පච්චා විප්පටිසාරිනෝ වහුවත්ත පමා වෙලා පස්සේ විපිලිසර වන්නෝ නොවව්. මේ කියන්නේ අපේ නිවන වෙනුවෙන් උන්වහන්සේට කළ හැකි දේ අඩුවක් නැතිව අපි වෙනුවෙන් දැන් කරලයි තියෙන්නේ. උන්වහන්සේට එතනින් එහා පැත්තේ දෙයක් කරන්න බැරි නිසා වැඩ හිටියා මිසක කළ යුත්තක් තිබියදී කළ හැක්කක් තිබියදී උන්වහන්සේ තන නතර කළා නෙමෙයි. උන්වහන්සේට බැරි වුණේ අපිට නිවන දෙන්න විතරයි. අපි වෙනුවෙන් නිවන් දකින්න විතරයි. අපි වෙනුවෙන් නිවන් දකින්න විතරයි උන්වහන්සේට බැරි වුණේ. අපි වෙනුවෙන් මං කියන්නේ. උන්වහන්සේ නිවන් නොදැක්ක කියන එක නෙවෙයි. අපිටත් එක්ක ඒක විතරයි බැරි වුණේ. පින්නතුනේ මාවතත් හොයාගෙන මාවතත් කපලා ඒ මාවත මට්ටම් කරලා ඒ මාවතේ කටුකොහල් බොරළු අයින් කරලා පයට සීරීමක්වත් උපදින්නේ නැති මාවතක් හදලා තථාගතයන් වහන්සේ අපිට දේශනා කරනවා මේ තියෙන්නේ ඔබට යන්න මඟ. මේ තියෙන්නේ ඔබට යන්න මඟ. අඩුම තරමේ පින්නතුනේ කකුලේ ඇනෙන්න වැලි කැටයක් තරමවත් නැහැ. ඒ තරම් උපමට්ටම් කරලායි තියෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් ඒ පාරේ උන්වහන්සේට යන්න බෑනේ. දැන් තියෙන්නේ අපිට ඒ ටික. ශාස්ත්‍රුන් වහන්සේ කළ යුත්තේ කරලායි තියෙන්නේ. ඒ කළ යුතු දෙයින් ඊළඟ පියවර තියන්න ඕන පින්නතුනේ ඔබත් මමත්. හැම වෙලාවකදීම සාදුකාරය කියන එක පින්නතුනේ සෑම දෙයකම අවසානය කරගන්න එපා. සාදුකාරය කියන එක ප්‍රතිපදාවක ආරම්භය විය යුතුයි. මෙතෙක් කල් අපි කලේ හැම පින්කමක් අවසානෙම සාදු කිව්වම සියල්ල ඉවර වුණා. නෑ, ඒ සාදුකාරය දැන් අපේ පිළිවෙත පටන් ගන්න තැනට තියාගන්න ඕනේ. අපි හැමතැනකම සාදු කියලා කියන්නේ දැන් ඔක්කොම හරි වගේ. දැන් ඔක්කොම හරි. දැන් ආයි තියෙන්නේ නැගිටලා යන්න විතරයි. සාදු කිව්වම. නෑ පින්වත්නි. සාදුකාරයෙන් පටන් ගන්න ඕන පින්වතුනේ
පලක් බැඳගෙන වාඩි වෙන්න. සාදුකාර දීලා කරන්න ඕන එක. වාඩි වෙලා ඉඳලා නැගිටින එක නෙවෙයි. සාදුකාරයෙන් අරඹන්න ඕනේ. පින්වතුනේ නොඑක් කටයුතු වලදී ඡය පලක් බැඳගෙන දැන් වාඩි වෙන්න. ඒකටයි සාදුකාරය දීලා වාඩි වෙන්න ඕනේ. පින්වත්නි, මේ මහා සෑරදුන් වහන්සේ අභියස පින්වන්ත ඔබ සියලු දෙනාටම ලැබිලා තියෙන්නේ අගනාම මොහොතක්. කුමකටද? සාදුකාරය අවසානය නොව ප්‍රතිපදාවක ආරම්භයේ බවට පත් කරගන්න. පවත්වනවා නම් පවත්වා ගන්න ඒ වෙනුවෙන් සාදුකාරයක්. ඒ සාදුකාරයට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් උන්වහන්සේත් සාදුනාදයක් පවත්වනවා. ඒ නිසා නැවත ඔබට සිහි කරන්නේ 96 කෝටියක් මහරහතුන් වහන්සේලා වැඩිය පිම්බිමක තවත් මොහොතක් කෙලෙස් සහිතව හැටියට ඔබ හිටියත් මම හිටියත් අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕනේ. ඒකට සුදුසු බිමක් නන් නෙවෙයි පින්නතුනේ මේක. ඒ නිසා හැම කෙනෙක්ම වීරය ආරම්භ කරන්න. හැම කෙනෙක්ම මේ ශාසන ප්‍රතිපදාවට බැසගන්න. නියරක ඉඳලා සාදුකාර දුන් පමණින් කුඹුර පින්නතුනේ අස්වනු නෙලන්න පුළුවන් තැනට වෙන්නේ නැහැ. නියරින් කුඹුරට බහින්න වෙනවා. කලයුත්ත කරන්න වෙනවා. එහෙම කළොත් නම් සාදුකාර නැතත් පින්නතුනේ දවසක් එනවා කුඹුර පීදෙන. එදාට ගොවියා හුඟක් සතුටු වෙයි. වහිනවනන් දැන් වැහැපන්. මම කල යුත්තක් නැති කෙනෙක් මේ සසරේ. ඉතින් ජීවිතේ නැමැති වෙහි වලාකුළ කොයි වෙලාවෙ මුදුන් වුණාම මොකද? මරණේ නැමැති වෙහි වලාකුළනේ. කල යුත්තක් නැත්තම්. ඒක නිසා මේ ශාසනික ඵල නැමැති අස්වනු නෙලන්න මේ කුඹුර අස්වද්දන්න ප්‍රතිපදාවක් ආරම්භ කරගන්න. අප්‍රමාදී වෙන්න. බුදුවරු 5 නමක් පහළ වෙන කල්පෙක පින්නතුනේ අපි හැමෝම ගැලවෙන්න ඕනේ. ඒ සඳහා හැමත ශක්තිය වාසනාව ලැබේවා කියලා මේ මහ සෑරදුන් වහන්සේ අභියස ප්‍රාර්ථනා තබමින් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත සංවිධානය විශේෂයෙන් මේ පින්කම් මාලාව සංවිධානය කරන්නට යෙදුනේ හෙක්ටර් කුබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සියලුම සේවක සේවිකා පින්වන්ත පිරිස විසින්. මේ පින්කමට ප්‍රධාන දායකත්වයේ ලබා දෙන්නේ හේමජිත් අබේසිංහ පවුලේ සමාජිකයන්ට හේමජිත් අබේසිංහ සහ පවුලේ සමාජිකයන්ටත් වගේම නිසල්යා ගුරුගේ මහත්මියගේ පවුලේ සමාජිකයින්ටත් සූර්යාරච්චි පවුලේ සියලු දෙනාටත් හෙක්ටර් කුබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සියලු සේවක සේවිකා පිරිසත් මේ දේශනාවේ එවැගේම මේ පින්කම් මාලාවේ දායකත්වය මෙන්ම සංවිධානයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙනවා. අද සිද්ධ වන මේ පින්කමෙන් රැස් කර ගන්නා වූ සියලු කුසලානිසංස ධර්මයෝ පළමු කොට ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ භාරකාර නුවර කලාවිය ප්‍රධාන සංඝනායක දුරංදර නම කියන්නට අවසරයි අතිගෞරවාර්හ පල්ලේගම ශ්‍රී හේමරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කුසල බලයෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් මේ පින්කමේ කුසල් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
උන්වහන්සේලාට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. ඒ සමගම සම්බුද්ධ පූජාවන් සිදු කිරීමට ඊ타ම ශ්‍රද්ධා ගෞරවයෙන් පූජා භාණ්ඩ සැපයීමෙන් පූජාවන්ට සුදුසු ඊ타මත් මිහිරි ගිලම්පස පිරිකර ආදී සියලු දේවල් සැපයීමෙන් ඒ වගේම ඒවා සකස් කිරීමට නිදිවරා වෙහෙස දරා උපකාර කළ සියලුම සදහවත් සොයුරු සොයුරියන්ටත් ඔවුන්ගේ පවුල්වල මව්පිය දූදරු සොයුරු සොයුරියන් ඇතුළු සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවයේ සහ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින් කුසල් ඒ හැමටත් අත්පත් වේවායි පතනවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු ජනතාව මාරාන්තික කොරෝනා වසංගතයෙන් පීඩා විඳින අවස්ථාවක ඒ හැම දිනාටත් මේ කුසල බලයෙන් ඉක්මන් සුවයත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු व्यसනයන් ලෝකයෙන් ඉක්මනින් පුරන් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. ඒකී සියලු උදාාරතර අරමුණු පරමාර්ථ ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා තබමු. රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වේවා. මේ මහා විහෙර විහාර එදා ඉදිකල මේ රටේ දෙහි පුණ්‍යවන්ත වූ රාජ මහා මාත්‍යාදීන්ට ඒ වගේම සියලු පුණ්‍යවන්ත රටවැසියන්ට මේ පින් කුසල් අත්පත් වේවා. ඒ හැම දිනාට මේ පින් පෙත් අත්වී ජාත්‍යාදී දුකින් මිදී නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශනාව සංවිධානය කළ පින්වන්ත සත්පුරුෂ සියලු දෙනාටත් ඒ වගේම දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටත් මේ පින්කම සඳහා නොමදව වෙහෙසිච්ච සියලු දෙනාටත් මේ අත්‍යධාරතර පුණ්‍ය සම්පත් අත්වේවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සුවසේ කුසල් උපදීවා. උපදින කුසල ධර්මයෝ වැඩි දියුණුවට පැමිණේවා. හැම දිනාට බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ඒ වගේම මේ උතුම් වූ මහසෑ රදුන් වහන්සේ නිරතුරු සුරකින්නා වූ විශාල රූප දිව්‍ය රාජයන් වහන්සේ දුටුගැමුණු දිව්‍ය රාජයන් වහන්සේ ආදී සියලු සම්මා දිට්ඨික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සීසුරින් වැඩි මේ විහෙර විහාර මේ මහසෑය නිරන්තර ආරක්ෂා කරත්වා. එයින්ද කුසල් කොටගෙන සුවසේ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු.
දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.